අයිබෝවන් ශ්‍රී ලංකන් ටොප් ලීඩර්ස් නායකයන් සොයා යන ගමන මාවත සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුත්ම මාවතකට හරවන්නයි දැන් සූදානම් වෙන්නේ. මෙච්චර දවසක් අපි නායකයන් සොයාගෙන විවිධ ඉසව්වලදී විවිධ ක්ෂේත්‍රවලින් නායකයන් ඔබ වෙතට ගෙන ආවා. ඉතින් නමුත් ඒ කිසිම වෙලාවක අපට අවස්ථාවක් හම්බුනේ නැහැ අපිට නීතිය පැත්තෙන් නායකයෙක් ඔබ වෙතට අරගෙන එන්න. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ ඒ ගමන් වගේ චුට්ටක් එහාට ගිහිල්ලා අලුත්ම මාවතකට ඔබව ගෙන යන්න. අපි මේ අවස්ථාවේ සූදානම් වෙලා ඉන්නවා නීතිය පැත්තෙනුත් අපිට හම්බෙච්ච නායකයෙක් ඔබට ඉදිරිපත් කරන්න. කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ නීති ලේකම් ඒ වගේම ස්ටාර් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරී නීතිඥ ඉන්දික ගාල්ලගේ මැතිතුමන් අද අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකන් টොප් ලීඩර්ස් වැඩසටහනට. ඉතින් මැතිතුමනි අපි ඔබතුමන්ව බාර කරනවා ඔබතුමන්ව හඳුන්වන්න. මොකද ඔබතුමන් ගැන ඔබතුමන්ට වඩා දන්න කෙනෙක් ඉන්න බෑ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් හඳුන්වමුද කවුද මේ ඉන්දික ගාල්ලගේ කියන්නේ කියලා. එසුදී ප්‍රියංග අතනම මම සාමාන්‍යම මිනිසෙක් කියන්නේ එහෙම විශේෂයක් නැහැ. කළුතර මට සුබෝදයම මගේ ගම කළුතර. මම ගමේ මේ පාසලකට ගිහිල්ලා සාමාන්‍ය සිංහල භාෂාවෙම ඉගෙනගෙන උසස් කරලා ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යාලය විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන දැන් අවුරුදු 20ක පමණ නීතිඥ වෘත්තියේ ගමනක් යනවා. ඊට අමතරව මම කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය කරලා තිනා. ඉතින් මේ සියලුම කරුණු එකතු කරලා මම දැන් ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් කීපයකම මම ප්‍රධාන විධායක තත්ත්වයේ තනතුරු දරලා තිනවා. අද වලටත් ඔබ කිව්වා වගේ ස්ටාර් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරිවරයා වශයෙන් වැඩ කරනවා. ඒ වගේම ඔබ දන්න පරිදි මම නීති වෘත්තියේ ආందోලනාත්මක නඩු ගණනාවකට පෙනී සිටලා තිනවා. ඉතින් ඒක තමයි ඉන්දිකාලගේ කියන භාවිතාව. ඔව් අපිට මතකයි ඔබතුමන් අපේ ෆීල්ඩ් මාර්ෂල් සර් ෆොන්සේකා මැතිතුමන්ගේ නඩුවලදී නිතරම ඔබතුමන්ගේ නම කියවුණා. ඒ වගේම අර දින 52 ආණ්ඩුව සම්බන්ධයෙන් නඩුවලදී ඔබතුමන්ගේ නම ඉදිරියෙන්ම කියවුණා. ඒ වගේම තවත් ආందోලනාත්මක අවස්ථාවන් කිහිපයකදී ඔබතුමන්ගේ නම අපිට ඉදිරියෙන්ම කියවුණා. පොඩ්ඩක් ඒ ගැන මතක් කරමුද? ඔව් ඇත්තටම මට අවස්ථාව ලැබුණා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා සමග දේශපාලන කටයුතු වලට ඒ වගේම එතුමාගේ පෞද්ගලික නඩු නෙමෙයි විශේෂයෙන් පක්ෂයේ ඇතිවෙච්ච අර්බුදවලදී සිවිල් නඩු සියල්ලම වගේ මා පෙනී සිටි සහ මා සම්බන්ධයෙන් කටයුතු කළේ. ඒ වගේම අපි දන්නවා දින 52 ආණ්ඩුව නැත්තම් ඒ නීති විරෝධීව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සමයේ එතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා එකතුව නීතිය පටහැර ඇති කරපු රජයට අපි විරුද්ධ නඩු දැම්ම අපි ජයග්‍රහණය කළා. ඒ වගේම 20 වෙනි සංශෝධනය අපි දැක්කා ඊටාම ජනතාවට පීඩාකාරී රටට අහිතකර වගන්ති ඇතුළත් තරම් වහම අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන් පළවෙනි පෙස්සම ඉදිරිපත් කළේ මා විසින්. එතකොට අපි සෑහෙන දුරකට අඩපණ කළා තමයි පාර්ලිමේන්තු සම්මත වුණේ. අපේ සහ අනිකුත් නීතිඥවරු මැදින් පෙස්සම් 39ක් ඉදිරිපත් වුණා මගේ පෙස්සමෙන් පසු. ඒ සියලුම පෙස්සම් නිසා අපේ රටේ වැඩදායි යමක් කරන්න උනා. ඉතින් මම ඇත්තටම ඒක සන්තෝෂ වෙනවා අපිට අධිකරණ ක්ෂේත්‍රයේ වැඩ කරන නීතිඥයෙක් වශයෙන් එවැනි කටයුතු වලට දායක වීමට ලැබීම ගැන. ඇත්තටම ඔබතුමා දීප්තිමත් නීතිඥ වෘත්තියේදී නීතිඥයෙක් විදිහට ඇත්තටම අපි දන්නේ ඔබතුමා ඊටාත්ම දීප්තිමත් අනාගතයක් තියෙන ඊටාත්ම දක්ෂ චතුර කතිකත්වයක් තියෙන නීතිඥවරයෙක්. ඉතින් මෙච්චර දීප්තිමත් ගමනක් තියෙද්දී ඔබතුමා දේශපාලනයට අවතීර්ණ වෙන එක අවස්ථාවකදී ඇත්තටම මේ තීරණය ගන්න හිතුනේ ඔබතුමන්ට? ඔව් ඇත්තටම ප්‍රියංගා මම හිතන්නේ මේකට දීර්ඝ උත්තරයක් තියෙන. මොකද අපි දන්නවා අපි 70 වසරක් නිදහසෙන් පසු ගත කරලා තියෙනවා. ඇත්තටම අපි මේ එන්නම දැන් අපි නිදහස ලබද්දී රටේ අයවැය පරතරය ධන අගයක් තිබුණේ. ඒ කියන්නේ අයවැය ඉදිරිපත් කළාම අවසානයේ තියෙන ඉතිරියක් එන්න නැතුව ගිහිලා අද ට්‍රිලියන ගානක අඩුවක් තියෙනවා. ඒක තවත් තියුර වෙලා මේ කොරෝනා වසංගතයේ සහ රජයේ තියෙන අසමත් කළමනාකරණ නිසා අද වෙනකොට ඩොලර් එකක් නෑ. අපි දන්නවා කර්මාන්තකරුවන්ට ආනයනය කරන්න දෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒකට රජය විශේෂ අවසරයක් ඕන.
අවසර ගන්න බෑ. අවසර ගන්න විදිය දන්නේ නැහැ. ක්‍රමවේදය දන්නේ නැහැ. ඉතින් මේ වැනි අසීරු අඩියකට රටපත් වෙන බව ඇත්තට මම මගේ අධ්‍යාපන කටයුතු වලින් මගේ භාවිතාව තුළ මම ගොඩක් වෙලාවට දැක්කා. ඉතින් ඒ නිසා තමයි මම තීරණය කළේ දේශපාලනයට එන්න ඕන කියලා. එතෙන්දී ප්‍රියංගදා විශේෂයෙන් මම කියන්න ඕන මේ රටේ ඇත්තටම දේශපාලනය කියන එක බොරුවක්. හැම පක්ෂෙම එකම දේ තමයි කරන්නේ. ඒ කියන්නේ විශේෂ ආර්ථික ක්‍රම, විශේෂ ප්‍රතිපත්ති කියන ඒවා අපි දන්නවා ඒව වැඩක් නැහැ. අතන අපි දියුණු වෙච්ච රටවල් දිහා බැලුවාම මැලේසියාව, ඒ වගේම කොරියාව ආර්ථික ප්‍රතිපත්ති මත නෙමෙයි දියුණු වුණේ නායකයෝ මත. හොඳ දක්ෂ සුපිරිසිදු නායකයෙක් වුණොත් බිහි වුණොත් ඒ රට දියුණු වෙනවා. ඉතින් අපි දැකපු දේ තමයි අපේ රටේ එවැනි නායකයෝ බිහි වෙන්නේ නැහැ. ඉතින් අපි වගේ ගමෙන් ඉපදිලා නිදහස් අධ්‍යාපනය ලැබපු අය මේක දිහා නොබලා අහක බලන්න හිටියොත් අපිට අපේ දරුවන්ට උරුම ගන්න වෙන්නේ මේ කාලකන්ණි දේශපාලන සහ මේ කාලකන්ණි ආර්ථිකය මේ රට ගොඩ නොනැගෙන රටක් තමයි තිබුණේ. ඒ නිසා තමයි අර ඔබ අහ ප්‍රශ්නේ ඇත්තටම මට ගමනක් වෙනම තිබුණත් ඒ ගමන ගිහිල්ලා වැඩක් නැහැ. සමාජෙම අරගෙන ඉඳලා එවැනි පදනමකින් තමයි අපි මන් දේශපාලනයට එළඹෙන්නේ. එතකොට ඇත්තටම දැන් අද වෙනකොට ඔබතුමා නීතිඥවරයෙක් දේශපාලඥයෙක් විදිහට දැන් මේ වර්තමාන තත්ත්වය කියන්නේ දැන් රටේ තියෙන ගෝලීය වසංගතයක් තියෙනවා රටේ. මේ තත්ත්වය කොහොමද ඔබතුමා දකින්නේ අපේ රටේ තියෙන වර්තමාන තත්ත්වය? ඇත්තටම මේ වර්තමාන තත්ත්වය අතීතයත් එක්ක බැඳිලා තියෙනවා. මොකද අතීතයේ අපි කරපු වැරදි නිසා අපි පත් කරගත්තු අපේ පාලකයෝ රට හදන වෙනුවට තමන් හැදුනා. විශාල ධනවතුන් පිරිසක් ලංකාව පුරා ඉන්නවා දේශපාලන නිසා. ඒකේ දැන් ප්‍රතිඵල වෙලා තියෙන අපිට පේනවා. සමාජයේ විවිධ දුරාචාර යෙදෙන පුද්ගලයෝ දේශපාලනය කිරීම සඳහා එනවා. ඇයි? ඒගොල්ලෝ දන්නවා දේශපාලන එකක් තමයිගේ වැරදි වලට ආවරණයක් සපයනවා. අනිත් එක දේශපාලනේ තමයි වැඩිම මුදල් ප්‍රමාණයක් හම්බ ගන්න පුළුවන් වෘත්තිය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ මතම අපි රට පහතට ආවා. අද වෙනකොට මෙවැනි ගෝලීය වසංගතයක් ආවට පස්සේ ඔබ අහපු ප්‍රශ්නේ එතකොට අපිට දැන් මුණ දෙන්න බෑ. මේක යථාර්ථයක්. කියන්නේ කොයි දැන් මැජික් කාර්යයක් කරනකොට දැන් මේ ගෝලීය වසංගතයෙන් මේක බේර ගන්න. මොකද අද අපිට අපේ එන්නෙන් අපිට ආහාර පාන ටික නැතුව යනවා. එතකොට රැකී ආරක්ෂා නැති වෙනවා. ආදායම් මාර්ග නැතු වෙනවා. බෙහෙත් නැතු වෙනවා. සෞඛ්‍ය පාසල් ගන්න නැහැ. අධ්‍යාපනය නැහැ. ළමයින්ට කවදා ඉස්කෝලේ යන්න වේද කියලා දන්නේ නැහැ. ඉතින් මේකට වක් කියන්නේ පාලකයෝ. ඒ කියන්නේ එක පාලකෙක් නෙමෙයි දීර්ඝකාලීනව රට පාලනය කරපෑ. විශේෂයෙන් අපි මේ ජනාධිපතිවරුන්ටදී අපි විශේෂ ජනතාවට කිව්වා දැන් රටට අධ්‍යක්ීම් තියෙන පාලකෙක් අවශ්‍යයි. දේශපාලනය කරපු පාලකෙක් අවශ්‍යයි. අඩුම ගානේ එවැනි තත්ත්වයක්වත් ජනතාව උදා කරගත්තේ නැහැ. ඊටාම අධ්‍යක්ීම් නැති, කලමනාකරණයක් නැති, මිනිස්සු එක්ක පොදුවේ වැඩ කරන්න දන්නේ නැති නායකත්ව ලක්ෂණ නැහැ විශේෂයෙන්. අපි දැක්ක ගැසට් 10ක් ගෙවුවොත් 9ක් කැන්සල් කරනවා. පාලකෙ එහෙම වෙන්න බෑ. ඔබ මම හිතන කාලේ තියෙනවා එක උදාහරණයක් මතක් කරනවා. අපි හැම පාලකයෙක්ම අඩු වැඩි දිනනවා. හැබැයි අර රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ විශේෂ තත්ත්වයක් ඇති වුණා කණ්ඩලම හෝටලය ඉදිකිරීමේදී. ඒක වැරදි තැනක හැදුවේ. වැවුතාවුල්නේ. හැබැයි ජනාධිපතිතුමා ඒ හෝටලේ හදලා ඊට පස්සේ ප්‍රකාශයක් කළා ආයි මේ වගේ දේවල් කරන්න බෑ. රටේ පරිසර පද්ධති ආරක්ෂා කරනවා. අදටත් පරිසරයේ වැඩිම ආරක්ෂා හෝටලේ තමයි කණ්ඩලම හෝටලය. ඉතින් නායකුණා මෙහෙමයි මම දැන් වැරදිව හරියෝ තීරණයක් ගන්න කලින් හොඳට ගිරාමරලා තීරණය ගන්න ඕන. ගත්තට පස්සේ අවලංගු කරගෙන ඉන්න අරයා කිව්වා මෙයා කිව්වා එහෙම කරන්න බෑ. එහෙමනොත් පාලකෙක් නෙමෙයි යා. ඒක ඉතාම දුර්වල තත්ත්වයක්. ඉතින් අපි අද මුණ දීලා තියෙන්නේ මට තේරෙන්නේ රටේ ඒ ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වය නිවැරදි නැත්නම් කළමනාකරණය තියෙන නැත්නම් පෞරුෂත්වයක් තියෙන නායකත්වයක් නැති වෙනවා. එතකොට ඇත්තටම ඔබතුමා දකින විදිහට මේ වර්තමානයේදී මේ අපේ රට මිලිටරිකරණය සිද්ධ වෙලාද? මොකද බොහෝ විට කතා වෙනවා මේ වෙනකොට මේ හැම දෙයකටම මැදිහත් වෙන්නේ ආරක්ෂක අංශ. ඉතින් එතකොට මේක මිලිටරිකරණය වෙලා කියලා කියවෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස? නෑ ඇත්තටම මිලිටරිකරණය මේකට විසඳුමක් නෙමෙයි. ඒ කියන්නේ ලෝකේ කොහෙවත් මිලිටරි පාලනයක් පැවතිලා නැහැ. මිලිටරි පාලනයකින් ජයග්‍රහණය කරලා නැහැ. අනිත් එක මිලිටරි පාලනයකට ජනතාවගේ සිතුම් පැතුම් අඳුනා ගන්න බෑ. ඒ සිතුම් පැතුම් ඉටු කරන්න බෑ. යම් කිසි කැටි කාලයකට තුවක්කුව පෙරලා පාලනය කරන්න පුළුවන්. නමුත් ඒකේ විනාශය, ඒකේ අවසානය
නොහිතුවත් වඩා තවත් ඉතා දරුණු ප්‍රතිඵල ලැබෙන. ඉතින් මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එයාගේ අදූදශී පාලනය සහ කළමනාකරණය දින නොහැකියාව මත විවිධ ස්තරවලට හමුදා නිලධාරීන් පත් කරනවා. අපි දැක්කේ අසාර්ථකභාවය මම දන්නේ එක උදාහරණයක් මම ගන්න අර හාල් ප්‍රශ්නේ. පාරිභෝගාරාශ අධිකාරිය පත් කරපු ඉහළ නිලධාරීතුමා මැනි මාකට් එකට දුප්පත් මිනිහට කිව්වා කන පැලඳ ගන්නවා කියලා අඩු ගන්න කියලා. හැබැයි ලංකාවේ හාල් මාෆියාව නැත්නම් හාල් බිස්නස් රන් කරන ඩඩ්ලි හාමුදුරුවන්ට ගියාම දෙක තුනක් නැවිලා එයා ගෝ බුලන්න මා හිරේ දාන්න මම අඩු කරන්නේ නැහැ කියලා. ඩඩ්ලි හාමුදුරුවෝ ඕන ගන්නට ගැසට් එක ගෙවුවා. ඉතින් හමුදා නිලධාරියාගේ අපි දකින්නේ පෞරුෂත්වය කීර්ති නාමයත් ගෝඨාභය විසින් නැති කළා. මෙවැනි කටයුතු කරලා මොකද අපි හමුදාවට තියෙන වෙනම ස්ථානික අපි හමුදාව තියලා තියෙන්නේ ලාංකීය හමුදාව විශේෂයෙන් මානුෂික හමුදාව අපි ගෞරව කරනවා. ඉතින් ඒ ගෞරවය නැති කරන්න එපා කියලා තමයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මේ අනවශ්‍ය දේවල් වලට මොකක් පත් කරලා. එතකොට ඒත් එක්කම තමයි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම මේ වෙනකොට නීතිය අවභාවිතා වෙන අවස්ථාවන් මේ බොහෝ විටම දකින්න පුළුවන් සමාජයේ. ඉතින් ඒ ගැන අපි සාමාන්‍ය ව්‍යවහාර කරනවා නම් නීතිය මේ අවභාවිත කරනවා සම්පූර්ණයෙන්ම. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ප්‍රියංග ලෝකේ උදාහරණ ඕන තරම් තියෙනවා. මේ නීතිය කියන එක ඇත්තටම ජනතාව මේ බහුතර සමාජයක් ඉන්න තැන ඒගොල්ලන්ගේ විනය හදන තමයි ඇති කරන්නේ. ලෝකේ ආරම්භයේදී නම නීති හදුනා. එතකොට ඇත්තටම නීතිය විය යුත්තේ සාධාරණ මිනිසෙකුට පිළිගත හැකි දේවල් තමයි නීතිය වෙන්න ඕනේ. දැන් සාධාරණ මිනිහෙකුට පිළිගන්න නොහැකි වුණාම නීතිය දරදඬු වුණාම නීතිය මිනිසුන් පෙළන්න ගියාම මිනිසුන් නීතිය අභිමෝහ යනවා. අපි දැක්කා මොහමඩ් එර්ෂාඩ්ගේ පාලනය බින්දම්ම, ගඩාෆිගේ පාලනය බින්දම්ම, පොල් පොට්ගේ පාලනය බින්දම්ම. එතකොට මේ හැම උදාහරණයකම කියවෙන්නේ නීතිය එක්තරා තැනකදී නීතිය පිළිසු පිළිගන්නේ නැහැ. සිවිල් නීතිය කන්න පටන් ගන්නවා. ඉතින් අනිත් අපේ රටේ දැන් මේ වෙනකොට ඉතා භයානක තත්ත්වයක නවගත වෙලා දිනවා. විශේෂයෙන් දුමිසිල්ලට සමාජීය තුල මොකද අධිකරණ දෙකකින් ත්‍රිපුද්ගල මහා අධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨ අධිකරණ පංච මහා විනිශ්චය මණ්ඩලයෙන් මිනිමරුක ලෙස තීරණය කරපු ඔහුට නිදහස් ලැබෙනවා. ඊට කලින් ජනාධිපතිතුමත් ඒ වගේම මිනිමරුක නිදහස් දෙනවා. මොකද තව මිනිමරුලා සමහර හදිසි කෝපය මත සාධාරණ හේතු මත අපි දන්නවා මේ මම කියපු අවස්ථා දෙකම පහුගිය ජනාධිපතිවරු නිදහස් කරපු සාධාරණ හේතු නෙමෙයි. තමන් යාළුවා හිටපු ගෑනු ළමගේ ප්‍රශ්නයකට ගෑනු ළමයි මරුව එක අවස්ථාවකදී මේ තමන්ගේ දේශපාලන මතවාදය බීලා ගිහිල්ලා දුමිසිරලා ಭಾರತ රාෂ්ට්‍රීය වෙඩි තිර මරුවා. ඒව සාධාරණ අවස්ථා නෙමෙයි. ගෙවල් වල ඉඩකඩම් ආරවුල් ඥාති සම්බන්ධ විවිධ හේතු මත මිනිස්සු මරනවා. එතකොට ඒ වගේ මිනිස්සු හිරගෙදර දුක් විඳිද්දී ජීවිතාන්තය කාලෙම හිරගෙදර ඉන්නවා. පොඩි හිර මෙන්නෝය එල්ලුම් ගහට ගියාම තියෙන විශේෂ තත්ත්වයක් තියෙනවා. අඳුරු කාමරයක ඉන්න තියෙන පැය භාගයක කොහෙද තමයි දවසට වාතාවරණය ලැබෙන්නේ. එතකොට එවැනි තත්ත්වයක් තුළ එවැනි දඬුවම් ලැබෙන්නේ කෙනේ පාර්ලිමේන්තුව වෙනවා. ඉතින් මම දන්නේ කොයිතරම් දුරට මේවා මිනිස්සු ඉවසා සිටීද කියලා. මොකද මේවා ඉතාම දැඩි අවබෝධතාව ලංකාවේ අද සිදු වෙන්නේ. අතීතයේ සිදු වුණා වරින් වර ඒවට අපි විරුද්ධත් වුණා. හැබැයි අද නීතිය පිළිබඳව ඉතාම සැක සංකා තියෙනවා. අද අපි දැක්කා නිදොස් කරන නිදහස් කිරීම ඉතා විශාල ප්‍රමාණයක් වෙනවා. නඩු නොදාහිරීම විශාල ප්‍රමාණයක් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී සමාජය අර මං කියපු දේ වෙනවා නීතිය අභිමාන නීතිය පිළිනොගන්නත් පැත්තට ඒක ඉතාම නරක තත්ත්වයක් රටක. නමුත් දැන් මේ නීතිය ගැන මේ තරම් කතා කරන ඔබතුමන්ලා සාධාරණත්වය ගැන මේ තරම් කතා කරන ඔබතුමන්ලන් ඇත්තටම මේ තාම ආසන්නයේදී සිද්ධියක් සිද්ධ වුණා. මේ එක්තරා මන්ත්‍රීවරයෙක්ගේ නිවසක දරුවෙක් බාල වයස්කාර දැරිවියා ගිනි තියාගෙන මැරුණා. ගිනි තියාගත්තද එයා ගිනි තිබ්බද තියාගත්තද කියන. නමුත් බොහෝ විට දකින්න මේ සම්බන්ධයෙන් මාධ්‍යත් නිහඬයි, බොහෝ විට ක්‍රියාකාරීනුත් නිහඬයි, සමාජ ක්‍රියාකාරීනුත් නිහඬයි. මේකට හේතුව මොකක්ද? බයද නැත්නම් නෑ ඇත්තටම දැන් මම හිතනවා මේකට නීතිය ක්‍රියාත්මක වෙයි. ඒ කියන්නේ දැන් සමාජයෙන් ඔබ කිව්වට ලොකු පීඩනයක් තියෙනවා. හැබැයි ඔය සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීතුමා මම දැක්කා මොකද්ද ඊවෙච්ච තීරණාත්මක පාර්ලිමේන්තු මැති ඡන්ද විමසීමකදී ආණ්ඩුවත් එක්ක ඡන්දය දෙනවා. එතකොට දැන් අපිට මේ මෙතනින් එහාට මේක අරයි යන්නේ. මොකද මේක ඉතාම බරපතල තත්ත්වයක්. පළවෙනි කාරණේ බාලවයස්කාරයෙක්, දෙවෙනි කාරණේ බාලවයස්කාර දැරිය දූෂණය කළා. මේවා බරපතල දඬුවම් ලැබෙන වැරදි
එතකොට මේවා මේකේ අද ගැලවීමක් නැහැ. ඒ මන්ත්‍රීතුමගේ බිරිඳට, ඒ බෝකරට, ගෙදර හිටපු සේවකයන්ට ඒව සම්බන්ධ හැමෝටම. හැබැයි නීතිය ක්‍රියාත්මක වීම කොයිතරම් හොඳින් වෙයිද දැන්? ඔබ දැන් මේ නීති ක්‍රියාත්මක වෙ තියන්නේ නැහැ. දැන් උදාහරණයකට මම කියනවා නම් තා පැහැදිලි කළා අපේ අය මෙහෙම දේවල් කරනවා. දැන් නීතියේ තියෙන තාක්ෂණික අපේ රටේ නීතිය ප්‍රියංගා ක්‍රියාත්මක වෙන්නේ කාර්යපටිපාටියක් මත. නීතිය බලන්නේ මම කෙටියෙන්ම කියනවා නම් මේ යුක්තිය ඉටු කරන්නේ නැහැ. නීතිය ඉටු කරන්නේ නීතිය. ඉතින් ඒක තමයි අපිට තේරෙන්නේ නැත්තේ අර සතාසියක අතීත කාල නඩුවකදී මිනිස්සු අහනවා වංගෙඩිද මෝල් ගහද මිනිමරු කියලා. ඒ කියන්නේ මේ කාර්යපටිපාටිය නිවැරදිව දක්වන්න ඕන. කාර්යපටිපාටිය යම් කිසි දෝෂයක් බඳ අපි පෞද්ගලික කාලේ දැක්කොත් එතන වලට සම්බන්ධ ඇමති කෙනෙක් කියම එළියට ඇවිල්ලා ලොකු කතන්දර කියනවා මාව ඇතුළට දැම්මම කොහොමද එළියට ආවද කියලා. වෙන්නේ කාර්යපටිපාටිය යම් දෝෂයක් වුණොත් අධිකරණ නඩුව හයනකොට ඒ කාර්යපටිපාටිමේ දෝෂය මත එළියට එනවා. ඊට අමතරව දැන් අපිට සැකයක් තියෙනවා මේවට දඬුවම් දීලා ඇතුළට දැම්මත් ආයි ජනාධිපති සමාවම් වේද කියලා. ඉතින් ඒ නිසා ඔබ අහන ප්‍රශ්න සාධාරණයි. ඒ නිසා සමාජයේ දාන්න වෙලා තියෙන ගැටලුත් එක්ක විවිධ සැකසංකා තියෙනවා මේක කොහොම ක්‍රියාත්මක වෙයිද අවසාන ප්‍රතිඵලය කොහොමද කියලා. මම අහන්නේ දැන් ඔබතුමාගේ ඇත්තටම ඔබතුමා නීතිඥවරයෙක් විදිහට දේශපාලඥයෙක් විදිහට ඔබතුමා කාර්යභාරයන් දෙකක් කරනවනේ. මේ දෙකෙන්ම ඔබතුමා දකින්නේ දැන් එක රටක් එක නීතියක් කියන ස්ලෝගන් එක අපේ රටේ දැන් පහුගිය කාලේ නිතරම කියවුණා. ඇත්තටම මේ එක රටක් එක නීතියක් කියන එක ක්‍රියාත්මක වෙනවා. මන්ද අපි පුරවැසියෝ විදිහට අපි නම් දකින්නේ බොහොම අඩුයි. දකින්නෙම නැති තරමයි. ඔබතුමා කොහොමද ඒ සම්බන්ධයෙන්? නෑ ඉතින් ඇත්තටම ඔබ දකින්න දේ මම දකින්න දේ සමානයි. මොකද අපි දැක්කා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ යනකොට කිරිබත් කෑව හන්දියක් ගානේ සෙනග එකතු වෙලා. එදාම අර වෘත්තීය සමිති නායකයෝ ජෝසප් ස්ටාලින් අධිපතිස උද්ඝෝෂණයක් කළා කියලා අල්ලන් ගිහිල්ලා උසාවියෙන් අපදුණට පස්සේ කිසිම දෙයක් නැතුව බලහත්කාරයෙන් අරන් ගිහිල්ලා කන්ද කාඩුද කොහෙද මුලදිවද කොහෙද කලේක දැම්මා. ඉතින් ඒ බොහොම සරල උදාහරණ එක නීතියක් එක රටක් කියන එක. අපි දැක්කා රංජන් රාමනායක දඬුවම් ලබලා අවුරුදු 4කට හිරේ ඉන්නවා. එතුමාට පාර්ලිමේන්තුවෙ වෙන්න බෑ. එතුමාත් එක මේ දඬුවම් එතුමා කරපු වැඩේ වැරදි. මම කියන්නේ අධිකට අපස කරන්න බෑ. නමුත් එතුමා යම් සත්‍ය ප්‍රකාශ කරන්න කියලා ඒක තුල තමයි අධිකරණය ගැන කතා කරන්නේ. නමුත් පේරාල් ජයසේකර මම හිතන්නේ චොකාමල්ලි කෙනෙක් නා ඉතින් මිනි මරලා දඬුවම් ලබලා පාර්ලිමේන්තු වෙනවා. ඉතින් කාරණා පේනවා ඒ දෙකේ වෙනසක් තියෙන එක අසාධාරණයි කියලා. ඉතින් ඒක තමයි අපි නිවැරදි කරගත්තොත් තියෙන්නේ. එතකොට දැන් ඇත්තටම මේ සාමාන්‍යයෙන් කියනවා දැන් ජෝසප් ස්ටාලින්ට ක්‍රියාත්මක වුණ විදිය නීතිය එක විදිහක් පියුමි හංසමාලීට තව විදිහක් වගේ කතා එහෙම ඇහෙනවා. ඉතින් ඇත්තටම එතකොට එතනදී ඇත්තටම මෙතනදී නීතිය හැල්ලුවීමක් සිද්ධ වෙනව නේද? ඔව් ඇත්තටම ප්‍රියංග දැන් ඇත්තටම දැන් ඔයාගේ ප්‍රශ්න මම කලින් කිව්වා වගේ දැන් මේ නීතිය හැල්ලු වෙනවා. මිනිස්සු නීතිය යම් වෙලාවක නොපිළිවෙදින්න පුළුවන්. මේ මිනිස්සු නීතිය අභිමවා ගිහිල්ලා බලය අතර පුළුවන්. ඒක ඊටාම භයානක සහ ඊටාම නොවිය යුතු දෙයක්. ඉතින් මම මේ දැන් ඔබ මයින් කලින් ගහ ප්‍රශ්නත් එකම කියන දැන් මයින් යවුනේ දේශපාලනය කරන්න කියලා. මේකද අපි දේශපාලනය එන්නේ. මොකද හේතුව මේක වෙනස් කරන්න මම දකින කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි රටට හොරකම් නොකරන පාලකයෝ අවශ්‍යයි. මිනිස්සු තේරුම් ගන්න ඕන අපි බලය දෙන්නේ කාද කියලා. අපි කොච්චර මොනවා කිව්වොත් හැම දිස්ත්‍රික්කෙම මට නංගුලින් කියද හැකි කොයි පක්ෂෙනුත් වැඩි මොනවා බලන් ඉන්නේ ඒ තලාදෙමේ හොරෙක්, හසිපුකාරයෙක්. එහෙම නැත්නම් තවත් සමාජ විරෝධී කෙනෙක්. හොඳ මිනිස්සු ඉල්ලුව සමාජයට පරාදයි නැත්නම් දිරන්නේ නැහැ. එන්නේ අඩු මනා ප්‍රමාණයක් කරා. දෙවෙනි කාරණේ තමයි ප්‍රියංගා අපි මම නිතරම කියන දෙයක් මේ රට හදන්න නම් මේ අපේ අධිකරණ පද්ධතිය අපේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුනක් තියෙනවා. පොලිසිය, නීතිපති සහ අධිකරණය. පොලිසිය කරන්නේ විමර්ශනය කරන එක. පොලිසිය විමර්ශන බලලා උද්දෘත බලන නඩු දාන එක නීතිපති. ඒ දෙකම බලලා තීරණය දෙන්නේ යුක්තිපතිල ඉන්න අධිකරණය. මේ ආයතන තුනටම බලපෑම් තියෙනවා. එතකොට මේක ඉතාම පැහැදිලි. ලොකු මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොඩි අය විතර නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මම කියන්නේ එකම යෝජනාව තමයි මිනිස්සු බල කරන්න ඕන. මේ ආයතන තුන පොලිසිය, නීතිපති සහ අධිකරණය වෙනම කොමිසමකට මේ පත් වෙන පාලකයන්ට අත තියන්න බැරි ආයතනයක් හදන්න ඕන. ඒ ආයතන තුල පාලනය වෙන්න. ඒක මොකක් හරි කමිෂන් සභාවක් වෙන්න පුළුවන්. ඒකේ ඉන්න බෑ දේශපාලඥයෝ. එතකොට කවදා හරි දවසක අන්න ඒක බිහි වුණොත් අන්න එදාට පොලිසිය කොන්දපනත් වල කරන්නේ අපේ පොලිසිය වැඩ ගන්න බැරි කවන්නේ නැහැ. අපේ පොලිසිය හොරගම් වා ගන්න බැරි කවන්නේ නැහැ. හැබැයි තියෙන්නේ ඇමතුමාගේ මන්ත්‍රීතුමාගේ බලපෑම මේ කරුණ මත
තමයි මේ නීතිය අවබෝධ වෙන්නේ. ඉතින් මේක වෙනස් කරන්න ඔය කියන ආයතන තුන එක ආයතනයක අතරපත් කළා ස්වාධීනව ක්‍රියාත්මක කරන්න දෙනවා නම් එතෙක් අපිට තවදුරටත් මේක තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබතුමාගේ පිළිතුරත් එක්කම දැන් මට තව ගැටලුවක් තමයි දැන් ඇත්තටම එක පහුගිය කාලෙදී සිස්ටම් එක චේන්ජ් කරන්න කට්ටියක් ආවා. හැබැයි ඒගොල්ලෝ චේන්ජ් වුණා සිස්ටම් එක එහෙමමයි. ඉතින් දැන් ඔබතුමන්ලාගේ පක්ෂයෙන් ඔබතුමන්ලට ඔය බලාපොරොත්තු වෙන චේන්ජ් එක සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන්ද? ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන ඒ වෙනස ඇති කරන්න පුළුවන්ද? ඇත්තටම මම විශ්වාස කරනවා මම ඔබ කිව්වා වගේ මම සරත් පොන්සේක මැතිතුමාට එකතු වුණේ එතුමා එක කියලා යම් ගමනක් යන්න පුළුවන් කියලා. මොකද එතුමා බොහොම කෙලින් වැඩ කරපු පුද්ගල නිසා. නමුත් ඒක අවාසනාවට යම් ප්‍රශ්න නිසා අපිට ඒ ගමන යන්න බැහැ. ඊට පස්සේ අපි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා අද ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. මම හිතනවා මේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ප්‍රියංක ඔය කොහොම මොනවා කිව්වත් මේ රට පාලනය කරන ඉතරා කොටසක් විතරයි. දැන් සජිත් ප්‍රේමදාසට එන්න දෙන්නේ නැහැ. සරත් පොන්සේක කියන්නේ එන්න දෙන්නේ නැහැ. පාඩලි චම්පිකට එන්න දෙන්නේ නැහැ. ඔය ඔකට අනිත් පැත්තට තියෙනවා දැන් ඔය අනිත් පැත්තේ අපි ඉන්නෝනේ ලොකුවට දකින්න ඇමතිවරු ඉන්නෝනේ. ඔය ඇමතිවරු අපිට මේ ඉන්න රෝහිත බේරුණා දැනතුමා. උන්වහන්සේ ජොන්සන් ඇමතුමා. මේගොල්ලන්ට බලය දෙන්නේ නැහැ. මේගොල්ලෝ නාමික ඇමතිවරු. තමන්ගේ වැඩක් කරගන්න වාහන ටිකක් තියාගන්න තියෙනවා. හැබැයි රට පාලනය කරන්නේ ඇත්තටම සුවිශේෂී කොටස් කිහිපයක් විතරයි. අර බලවු කිහිපයක් කියලා කියන්නේ බහුගේ කාලේ. ඉතින් ඒක බින්දින්න පුළුවන් අද මේක බින්දින්න නිකම් බෑනේ. මගේ ඇමති වුණානේ මේක මෙතන ගන්න මිනිස්සු මට කැමති නැන්නේ. ඒක මම දකිනවා ඒ පහළ මට්ටමේ අපි වගේම බිම් මට්ටමේ නැගිටිච්ච නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස. ඒ මම පොඩි විශ්වාසයක් තියෙනවා. එතුමාගේ පෞද්ගලික ක්‍රියාකාරකම් එතුමාගේ ජනතා කැමැත්ත මේ ඔක්කොම බැලුවම අපිට විශ්වාසයක් ඇතිලා තිනවා එතුමා පාලකයකුත් මේ අර බලව් පැලැන්තියෙන් එන පාලකෙක් කෙනෙක් නැතුව යනවා. නැත්නම් එතුමාගේ අදහස් හරි සරලයි. මම මුලින්ම කියන්නේ මේ මහා ලොකු ආර්ථික ප්‍රතිපත්ති ආරම්භය වැඩක් නැහැ මේ රට පාලනය කරන්න. හොරකම් කරන්නදී පාලකෙක් හිටනම් මේ යන සිස්ටම් එක හොඳටම හොඳයි. කියන්නේ මේ වෙලාව තියෙන්නේ කරන හැම වැඩක්ම හැම ව්‍යාපෘතියකින්ම හොරකම් කරලා තමයි මිනිස්සු පටන් ගන්නෙ. ඉතින් ඒක අපි නතර කර ගන්නවා. ඉතින් ඒක නතර කරගන්න ඍජු පාලකෙක් ඕන. මම හිතනවා ඔය මම කියු නන්දික සරත් පොන්සේක පාර්ලි ජාම්පි කරනවා සාසජිත් ප්‍රේමදාස හොඳ නායකත්ව මණ්ඩලයක් එයි මිනිස්සුන්ට බලන්න පුළුවන් ඒ අනාගතේ වාසනාවක් තිබුණොත් බලයට આવොත් මොකද නිකන් කො මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන සරත් පොන්සේකම ආරක්ෂක ඇමති වුණොත් ඔය එකක්වත් නැහැ. ඔය ඉන්න අයගේ විශාල පිරිසක් ඇතුලේ ඉන්න ඕනේ. මේ ඉන්න පාලකයන්ගෙන් දෙපැත්තෙම අපේ පැත්තේ පවා ඉන්න සමහර අය මොකද නීතිය අර ගන්න වෙනවා. එතකොට මේ ප්‍රශ්න හැදෙයි. එතකොට ඒ වගේම දැන් මේ වෙනකොට විරෝධතා රැල්ලක් මතුවෙනවා. එක පැත්තකින් මිනිස්සු පොහොර ඉල්ල විරෝධය කරනවා. එක පැත්තකින් ගුරුවරු විරෝධය දක්වනවා. එක පැත්තකින් ශිෂ්‍යයෝ විරෝධතා දක්වනවා. තවත් පැත්තකින් වෛද්‍ය සංගම් හෙද කාර්ය මණ්ඩලයේ විරෝධතා දක්වනවා. මේ විදිහට විරෝධතා රැල්ලක් මතුවෙලා. එතනදී දැන් මේ තියෙන රටේ තියෙන තත්ත්වයක් එක්ක ඔබතුමා කොහොමද නීතිඥයෙක් විදිහට මේ තත්ත්වය දකින්නේ? නෑ ඇත්තටම ප්‍රියංගා මම හිතන්නේ මේ තව වැඩි වෙනවා කියන්නේ ඉදිරියේදී දැන් ඩොලර් එකක්වත් නැත්තම් ආනයනය කරන්න නැගෙන කර්මාශාලා නෑ. තව සතියක් දෙකක් මාසයක් දෙකක් යනකොට කර්මාශාලා බොහෝ වෙටේ මොනවාරි විකල්ප ක්‍රියාමාර්ගයක් නොගත්තොත්. එතකොට කිරිපිටි මන් දන්න විදිහට දැන් සීමා කියලා යනවා. ඒක කිරිපිටි අඩුයි. එතකොට මේ හැම එකක්ම මොනවා හෝ කොටාශයක් පාරට බහින්න තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් රජයේ අසමත් කළමනාකරණය මට ඇත්තම හිතා ගන්න බෑ කොයිතරම් දුරකින් නවතීද කියලා. මොකද මේගොල්ලන්ට තියෙන එකම විකල්පේ චීනේ. ඒතකොට චීනේ වුණත් ඕන නැති බරක් කරගහයි කියලා මම හිතන්නේ නැහැ. මොකද දැනටමත් අපි එන්නත් කරන්නේ වැක්සින් සඳහා චීන අති විශාල ලෙස දායක වෙලා තියෙනවා. ඉතින් ඒක අපි කොහොමද අපි එකගේ කරන්නේ? මොකද අපි අද රටේ විශාල ප්‍රමාණයක් දැන් වැක්සින් කරලා යනවලු. වැක්සින් කළා විතරක් හරියන්නේ නැහැ. රටේ ඊළඟ ප්‍රශ්න ටිකත් විසඳන්න ඕන. එතකොට ඒ දැන් අද ගෘහ සේවකයා ආසම විදේශ රැකියාව ආශ්‍රයෙන් යන ආදායම නැහැ. සංචාරක ආශ්‍රයෙන් රැකියාව නැහැ. මේගොල්ලන්ගේ බදු ප්‍රතිපත්තිය වැරදි නිසා හරි මේ අඩු කළා. එතන ආදායම් නැහැ. මේක ඉදිරියට කරගෙන යන්න බෑ කියන දේ මට දෙන්නේ. ඒක අවසාන ප්‍රතිඵල ඉස්සරහට මෙයයි තව වර්ජන වලින් ගොඩක් එකතු වෙයි මේකට. පෝට් සිටිය සම්බන්ධයෙන් ඔබතුමන්ගේ අදහස මොකක්ද? පෝට් සිටියේදී අපි දිගටම කිව්වේ පෝට් සිටියද මම අතන පෝට් සිටිය නෙමෙයි මේ රටේ කොහෙවත් ඉඳම විකුණන මම කැමති නැහැ. ඉතින් අපි කරපු වැරදි තමයි ප්‍රියංගා මේ රට පාලනය කරන්න ගිහිල්ලා කාරණා දෙකක් මත එකක් හොරකම් කරන්න දෙවෙනි එක මිනිසුන්ව අන්දන්න ලොකු ව්‍යාපෘති ගෙනාවා. උදාහරණ නෙළුම් කුළුණ පෝට් සිටිය එතකොට මත්තල වරාය
එහෙම මහමද රවරායි මත්තල ගුවන්තොට වල මේවා සූර්ය ක්‍රීඩාංගණය බිලියන ගණනක් ණය වෙලා හදපුවා. මේවා තියෙන ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. අපි කියන රිටර්න් එකක් නැහැ. අපි දැන් සාමාන්‍ය ව්‍යාපෘතියක් කරද්දී හැමතිස්සෙම බලනවා ප්ලෑන් කරලා මෙන්න මෙච්චර කාලෙකද මේක කව වෙන්න ඕන. එහෙම ආර්ථික සැලසුමක් නැහැ. මේක එකම අරමුණ තිබ්බේ මේ විශාල ඩොලර් ප්‍රමාණයක් වෙනස විදේශ සංස්කෘතිය ගොඩනගෙනවා මේ ණය ගත්තාම. දෙවෙනි එක තමයි රට ඇතුලේ කර්මාන්ත යනකොට වැලිකාරයට ගල් කපන එක්කෙනාට සල්ලි යනවා. මුදල් සංසරණයක් වෙනවා. අපි නිකන් ගෙදරක සල්ලි ණයට අරන් කරනවා වගේ තමයි. අපි ඒතර ශනිකව පොඩි මේකක් තියෙනවා. පණ ගැසීමක්. හැබැයි රටේ අපි එන්නේ ණය ගොඩ ගහගෙන අපි විශාල අසන්න බඩවත්. ඉතින් මේක විශේෂයෙන්ම රාජපක්ෂවල තමයි කළේ. ඒගොල්ලෝ මේකේ විචාර බලන මුදල් හොරගම් කරලා අපි දන්න විවිධ ආකාරයෙන් සල්ලි හොරගම් කරලා ඒ වගේම මේ අන දැන් මෙලොම් කොන බැලුවොත් මොකද වෙන්නේ මත්තර බැලුවොත් මොනවද වෙන්නේ සූර්යාගේ කීඩාගේ මොනවද වෙන රිටර්න් එක ඉතින් මේවා තමයි ඉතින් බෝඩ් සිටියත් හදවේ කරලා හැබැයි දැන් ඉතින් මේක කරගහ යන්න ඕන දැන් හදේ කරන්නේ දැන් මොකද දැන් මේක මුත් කරන්න දැන් මේක දැන් මොනවද ආයෝජන සැලසුමක් හදන්න දැන් මේ අරන් තියෙන ට්‍රිලියන ගණන් ණය බේරන්න සහ ඩොලර් නැති වෙනකොට මොනවා හරි විකුණන්න වෙනවා ඉතින් ඒතකොට ඒක තමයි මේ දැන් නමුත් දැන් මම කියන්නේ දැන් අපිට දැන් ඔබතුමා කිව්වා වගේ දැන් මේවා මේ දුන්න නිසා අපි කරගහගෙන යනවා කියන එකට වඩා මම අහන්නේ සමගි ජන බලවේගයෙන් මොනවා හෝ මේකට විකල්පයක් නැද්ද සැලසුමක් නැද්ද මේ දැන් මේක අපිට දුන්න නිසා අපි කරගහගෙන යන්න ඕන කියන එකද සමගි ජන බලවේගයේ අදහසත් එහෙම නැත්නම් අපිට ඊට එහා මොකක් හරි මේවට විසඳුමක් තියෙනවද නෑ මේකදී මේ විදේශ ප්‍රතිපත්තිය ගැටලුකුත් තියෙනවා ඒ කියන්නේ දැන් මේවා කරගහගෙන යන්න ඕන සල්ලි නැහැ නමුත් මේක කළමනාකරම දැන් අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මොන අඩුපාඩු තිබ්බත් එතුමා යහපාන අවුරුදු 5 මේ කළමනාකරණය කළා මිනිස්සුක පඩි වැඩි කළා එතකොට ණය ටික ගෙව්වා ඒක තමයි ජාත්‍යන්තර කළමනාකරණය කියන්නේ මොකද අනිකුත් විදේශ ප්‍රතිපත්ති හොඳයි කියන්නේ අනිකුත් රටවල දැන් මේගොල්ලෝ චීනෙක විතරනේ ඉන්නේ GSP දාන වෙනවා කිසිම රටකින් ආධාරයක් එන්නේ නැහැ කිසිම රටකින් ව්‍යාපෘතියක් එන්නේ නැහැ දැන් අපි දක්ෂ වෙන්න ඕන විදේශ රටවලට ගිහිල්ලා කතා කරලා ව්‍යාපෘති ලංකාවට ගෙනහැල්ලා අලුතෙන් කර්මජාල MCC තුළ ගරන් හැදුවේ ලංකාව පුරා කර්මාන්ත හදන එක. එතකොට විදේශික විශාල ආයෝජන රංගනත් ඩොලර් එනවා එකම. ඉතින් එවැනි සැලසුමක් අවශ්‍ය නැහැ. ඒක මම හිතනවා අපි ළඟ ඉන්න ආචාර්ය හර්ෂ සෙල්ලා, පාඩලි චම්පි රණවක, සරත් පොන්සේකා, සජිත් ප්‍රේමදාස මේ කට්ටියට මේ කරන්න පුළුවන් කියලා. දැන් අතරලා තියෙන රාජපක්ෂ විතරනේ. මොනවා කළත් රාජපක්ෂ කෙනෙක්. මේ දැන් අගමැති ජනාධිපති මුදල් ඇමති තරුණ කඩුවත ඇමති පොලිස් ඇමති ඒතර ඔක්කොම රාජපක්ෂලා ඉතින් කුෂිකර්ම ඇමති ඉතින් ඒතකොට ඉතින් ප්‍රායෝගිකව එහෙම මිනිසුන් දැනුම බිහිදන්නේ නැහනේ රටේ විවිධ කොන් වලින් බිහි වෙන දක්ෂ බුද්ධිමතුන්ගේ ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න මේක හදන්න අපිට එහෙම ලොකු වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් ඒ වගේම දැන් මේ පහුගිය කාලේ අපිට පේන්න තිබුණා මාධ්‍ය මර්ධනයක් කියන්නේ විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරා. කියන්නේ අඩුම තරමේ කෙනෙක්ට FB එකේ පෝස්ට් එකක් දාන්න බෑ. මොනවා හරි පෝස්ට් එකක් දැම්ම පළියට ඊට පස්සේ අල්ලගෙන ගිහින් නැත්තම් ගෙදෙට්ට පැනලා අරගෙන ගිහිල්ලා දරුවෝ ඉස්සරහා ගහලා අරගෙන ගිහිල්ලා ඔය වගේ තාඩන පීඩන සිද්ධ වුණා. ඉතින් ඔබතුමා නීතිඥ දේශපාලඥයෙක් නෙමෙයි. මම අහන්නේ ඔබතුමා නීතිඥයෙක් විදිහට මේ தත්ත්වය කොහොමද දකින්නේ? ඕනේ මේක දකින්න එක නම් වැරදි නමුත් නීතිඥයෙක් වශයෙන් අපිට තියෙන මැදිහත්වීම තමයි මට හම්බෙන සෑම අවස්ථාවකදීම විශේෂ අසල සම්පත්තියේ සිද්ධියදී මම සම්බන්ධ වුණා. එතකොට මම තිවංග කියලා පයාගල ළමෙක් ආයස් කලම අපි සම්බන්ධ ලබා ගත්තා. ඒක අපිට පුළුවන් හැම අවස්ථාවකදී අපි මැදිහත් වෙනවා සමහරවිට කියන්නේ අපිට මැදිහත් වෙන්න වෙන්නේ ඒක ඔය අපි දන්නේ අපි මේ සම්බන්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවානේ. නමුත් අපි ඊට අමතරව අපිට හඬ නගන්න පුළුවන්. මේ වගේ අවස්ථා හැම එකේදී අපි හඬ නගනවා. මොකද කිසිම මාධ්‍යයක් පාලනය කළා නීති දාලා ප්‍රියංගා රටක් දියුණු වෙලාවත් රටක් පවත්තන් ගිහිල්ලවත් ජයග්‍රහණයක් ලැබලවත් නැහැ. ඉතින් ඒ නිසා ඒක තුල හැංගෙන්නේ ජාත්‍යන්තරයට සහ සිවිල් සමාජයට අසමත් කියලා තමයි. නැත්තම් මේ මාධ්‍ය මාධ්‍යය කළා ජයග්‍රහණයක් නැහැ මොකද? එතකොට ඒ දැන් ඒ වගේම තමයි දැන් ඊළඟට මේ ඔන්ලයින් අධ්‍යාපනය. ඇත්තට මේ වෙනකොට අවුරුදු එකහමාරකට කිට්ටු කාලයක් දරුවන්ට ඉස්කෝලවල යන්න නැහැ. ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ගොඩක් වෙලාවට විභාගයක් නැහැ. එහෙම තියෙද්දි මේ ඔන්ලයින් අධ්‍යාපනය අවුරුදු එකහමාරක් තිස්සේ තියෙනවා. සමහර වෙලාවට සිලබස් එක කවර් කරලා නැහැ. හැබැයි දැන් විභාගෙට A level විභාගෙට දිනක් නියම කරලා ඊළඟට ශිෂ්‍යත්වයට දින නියම කරලා ශිෂ්‍යත්ව විභාගෙට ඉන්න ළමයා අවුරුදු එකහමාරකින් ඉස්කෝලේ ගිහින් නැහැ.
ඒතර මේ තත්වයේදී ඔබතුමන්ගේ අදහස මොකක්ද? සාධාරණද මේ යන ක්‍රමය? නෑ ප්‍රියංකා දැන් අපි දන්නවනේ ප්‍රායෝගික ඔන්ලයින් අසාර්ථකයිනේ. අපේ ලංකාව පුරාම සිග්නල් නෑ. ඒ වගේම අපේ රජයේ පාසල් ළමයි බැලුවොත් ඔක්කොටම ෆෝන් නෑ නැත්නම් ඩිවයිස් එක නෑ මොකක් හරි යන්න විදියක් නෑ. ඉතින් රජය මං කියන්නේ අසමත් සහ කළමනාකරණයක් නෑ කියලා. අපි ළඟ බලුව රූපවාහිනී channel දින 10ක් 15ක්. රජයේ නීතියක් දැන් උදේ 8 ඉඳලා හවස 1 වෙනකන් සෑම channel එකකම කරන්න පුළුවන් අධ්‍යාපන සමන් විතරයි. රජයේ මැදිහත් තවදුරටත් අයිකල් channel එක නම් කරලා ඊට ඔයා ගන්න 6 වෙනි පන්තිය. මෙයා ගන්න 8 වෙනි පන්තිය. මෙයා ගන්න 10 වෙනි පන්තිය. ඒතර ළමයින්ට තමන්ගේ අධ්‍යාපනය මොකද රූපවාහිනිය නැත්නම් නෑනේ. අපි රට පුරාම රූපවාහිනිය ආවරණය වෙනවා. එතකොට රජය තදබල නීති දාලා channel වලට උදේවරු බාර දුන්නා නම් ළමයින්ට අධ්‍යාපන කටයුතු වලට එකක් ළමයට අධ්‍යාපන සංවේදනය වෙනවා. අන්තිම ළමයින්ට එක නෑ බෑ කියන්න බෑ. අන්තිම ලංකාවේ ජනප්‍රිය සහ හොඳ ගුරුවරු ඉස්කෝලේ අපි දන්නවා ගණන් ගන්නවා හැමෝම ගණන් ගණන් දෙන්නේ නෑ. ඒ කියන්නේ සමහර ගුරුවරුන්ට බෑ. නමුත් අපිට අර ඉන්න හොඳම ගුරුවරයා පාවිච්චි කරත හැකි රූපවාහිනියට. ඊළඟට රජයට කළමනා ගන්න පුළුවන්. තමන්ගේ පාසලේ ගුරුවරයා ටෙලිෆෝන් නම්බරේ දෙන ළමයාට අර ටීවී එක ගන්න ප්‍රශ්නේ ළමයෙකුට ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ ගුරුවරයාට කෝල් කරලා ඒක විසඳ ගන්න පුළුවන්. රජයේ සියලුම ගුරුවරු ටීවී බලන්න ඕන. ඒගොල්ලෝ තමන්ගේ ළමයි වෙනුවෙන් ඒකට සම්බන්ධ වෙලා ඇලර්ට් ඉන්න ඕන. ළමයා ප්‍රශ්නයක් වුණා ළමයා අහන්නේ අර දේශක ගුරුතුමාගෙන්. ළමයා අහනවා තමයි ගුරුවරයාගෙන්. ඒතර ඒ වගේ හොඳ මනා සම්බන්ධ අවුරුදු එකමාරක් දෙකක් තිස්සේ මේගොල්ලෝ මොනවද මේ පොල් ගෑවද? ජීඑල් පිරිස් කතා කරන ඉස්කෝලේ යන්නේ නැහැ වහන්න විතරයි. එහෙම වෙන්න පුළුවන්ද මේ රටක අද ළමයින්ට මොන වෙනද කවුරුද හොයන්නේ නැහැ. ඉතින් මගේ ඕනතරම් සම්පත් තියෙනවා. අද උදේවරු එක රූපවාහිනියේ උදේ එක පන්තියක් කරපුවා. හවස එක පන්තියක් කරද්දී හවස සාමාන්‍ය රූපවාහිනිය බෑගම අපි උදේවරු විතරක් කළත් අපිලා තියෙන channel ටික හොඳටම ඇති. මේක පාත්තා යන්න. ඉතින් එහෙම කිසිම උනන්දුවක් කොහොමද නැහැ. මේගොල්ලන්ට උමනක් තියෙනවා. ඉගෙන ගන්න නැතරට මම දන්නේ පාඩක කැමති. ඒක තමයි. නමුත් දැන් ඇත්තටම මෙතනදී දරුවා අසරණ වීමක් වෙනවා. මොකද අවුරුදු එකමාරකින් ඉස්කෝලේ නොගිය දරුවට කියනවා ශිෂ්‍යත්ව විභාගෙට ලියන්න කියලා. එහෙම වෙද්දී මේකේ සාධාරණත්වය ගැන දැන් අඩුම තරමේ දැන් මම අපිට විපක්ෂයෙන්වත් ඒක සම්බන්ධයෙන් විරෝධයක් අපි දකින්නේ නැහැ. දැන් උසස් පෙළ විභාගයට අපි දකින්නේ නැහැ මේ විරෝධයක් දක්වනවා. දැන් තව මාස 3කින් ළමයි විභාගෙට ලියන්න ඕනේ. හැබැයි එක්තරා පුද්ගලයෙක් කිව්වට යාගේ දරුවට සිලබස් එක කවර් කරා කියලා. මම දන්න පුද්ගලිකව දරුවෝ ඉන්නවා මේ දරුවන්ට සිලබස් එක කවර් වෙලා නැහැ. ඒ විපක්ෂයෙන්වත් ඇයි අපි මේකට විරෝධයක් දක්වන්නේ නැත්තේ? ඇත්තටම ප්‍රියංග මෙහෙමයි දැන් විපක්ෂයට අපි විරෝධය දක්වනවා. දැන් අපි මන් දන්නේ ඔබ රූපවාහිනිය බලනවා නම් අපි විරෝධතා හැමදාම 4-5ක් කරනවා. නමුත් ගැටලුව තියෙන්නේ මේකට මැදිහත් වෙන්න අපිට බෑ. මොකද මැදිහත් වෙන්න බැරි දැන් ජනතාව වැරදි තීරණයක් ගත්තා. වැරදි පාලකයපත් කරගත්තා. ඉතින් ඒ අවුරුදු 5 කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක විඳ ගන්න වෙනවා. දැන් වෙන මොකෝ අපි බලහත්කාරයෙන් මැදිහත් වෙලා අපි කරන්නේ නැහැ නේ. අපි ඕනතරම් කියනවා අපි තමයි දාලා ඔස්සේ. ඒතකොට අපිට හම් වෙන සෑම අවස්ථාවකම මම පාර්ලිමේන්තු සජිත් ප්‍රේමදාස මහත්මයා කතා අහගෙන ඉන්න ඉතින් ඔය සෑම කරුණ සම්බන්ධව නිශ්චිතව ප්‍රශ්න අහනවා සහ යෝජනා කරනවා. නමුත් ඒව උසුළු විසුළුලක් කරනවා. ඒවට හුඟක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රජයක් වුණාම විපක්ෂයට හුඟක් දෙන්න ඕන, ජනතාවට හුඟක් දෙන්න ඕන, කරන්න පුළුවන් මොනවද කියලා හිතලා බලන්න ඕන. ඒ කියන්නේ නායකයෝ විශේෂයෙන් පත් වෙන අලුත් අදහස් දෙන්න අපිට අලුතෙන් මොකද කරන්නේ මේ වගේ ප්‍රශ්නකදී මොනවද වෙන ගන්න පුළුවන් තීරණ කියලා හොයන්න පුළුවන්. දැන් මේගොල්ලෝ එහෙම නැහැනේ. මේගොල්ලෝ මොනවද 110ක් ගන්න කොහෙන්ද? හොරකම් ගන්න කොහොමද? ඇන්ටිජන් එක ගන්නවා ඒකෙන් හොරකම් ගන්න කොහොමද? එහෙමනේ බලන්නේ. ඉතින් එවැනි පාලකයෙක් ඔබ කතා කරන දේ නිකන් විහිළුවක් තමයි. ඉතින් ඒකේ එක්තරා වැරදි ප්‍රමාණයක් ජනතාවත් ඉටු කළා. 69 ලක්ෂයක්ම දුන්නා ඡන්දේ. ඉතින් ඒක දැන් විඳවන්න වෙලා තින්නේ. ඒක තමයි ඉතින් තියෙන තත්ත්වය. ඇත්තටම ඉන්දික මහත්තයා සර් ෆේල්ද? එළ මං හිතන්නේ මේ උඩේ ඉඳලා පල්ලෙහාට බැලුවාම එයා ෆේල් වෙන්න තරම්වත් දෙයක් කළේ නැහැ. දැන් මොකක් හරි කරන්න එපා ෆේල් වෙන්න. ඉතින් ඒ නිසා මම දන්නේ විදියට නම් කිසිම සැලසුමක් නැති කලමනාකරණයක් නැති ඕන දෙයක් කතා කියන්නේ කතා අපි දැක්කනේ අර කොහෙද මාතෘකාව ගහුවා තල් ගහද පොල් ගහද මේක කියලා. එතකොට පිටර වී කොහොම මොකද්ද කියලා හුවා ගියාම ඉතින් රටක මේ කුෂ්කර්මාන්තයේ රටක පාලකෙක් එවැනි ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඒක රට වහන්න කිව්වහම අර hina වෙච්ච හැටි මිනිස්සු විශේෂයෙන් මරනවාම කොවිඩ් වෙනවාම රට වහන්න පුළුවන්ද? අපිනේ දන්නේ. කියන්නේ දැන් කොයිතරම් හාසර ලක් වෙනවද? මම දැන් සමාජ බැලුවොත්
අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව නිරන්තරයෙන්ම හාස්‍යලක් කරනවා. මම හාස්‍යයට ගන්නවා. ඉතින් ඇයි එහෙම පාලකෙක්ගේ තත්ත්වයටපත් වෙන්නේ? මම කියන්නේ ඒකයි දැන් ගැසට් ප්‍රමාණය රිවර්ස් කර ප්‍රමාණය. ඉතින් මේවා අපි අමුතුවෙන් පාස්ද පෙරද කියන්න ඕනේ නැහැ ඉතින්. ඉතින් මේ රට ඊටාම අවාසනාවන්ත කාල පරිච්ඡේදයකට රටේ මිනිස්සු ඊටාම අවාසනාවන්තයි. මොකද අර මෙවැනි ලෝක වසංගතයක් තියෙන වෙලාවක හොඳ පාලකයෙක් නොහිටියාම වෙන අබෙද්දිර අපි ලක්වනවා. ඉතින් ඒක අපේ අවසනාව රටේ ජනතාවගේ අපගේ. අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමාගේ පුද්ගලික ජීවිතය ගැන ටිකක් දැනගන්න පොඩ්ඩක් අපි මතක් කරමුද ඔබතුමාගේ පවුල සම්බන්ධයෙන්. මම ඇත්තටම විවාහකයි. මගේ දරුවෝ 30 දෙනෙක් ඉන්නවා. දරුවෝ 30 දෙනාම පාසල් යනවා. අතන භාර්යාව රැකියාවක් කරන්නේ ගෙදර ඉන්නයි. ඒක ඊටාම මගේ දරුවන්ට හොඳ තත්ත්වයක් ඉතින් ගෙදර ඉන්න නිසා ඉතින් ඒ නිසා අපි හොඳ බහුල ජීවිතයක් ගත කරන මේ කාලේ මගේ කාර්යබහුල ජීවිතේ මග ඇරුණාම ඊට පස්සේ ඉතින් මම ගත කරන සුන්දරම කාලය දින්නේ නිවාඩු දවසක එතකොට අනික් විවේක කාල පෞල් ජීවිතය සහ දරුවන් සමග තමයි. හොඳයි බොහොම ස්තුතියි. කියන්නේ ඇත්තටම නායකයෙකුගේ වගකීම ඉටු කරන්න නම් මග පෙන්වන්න විතරක් මදි. ඒ මග පෙන්වන මග ඔස්සේ Tamanගේ පිටිපස්සෙන් එන පිරිස අරගෙන යාමේ හැකියාව ශක්තියත් හොඳ නායකයෙකුට තිබිය යුතුයි. ඉතින් ඇත්තටම ඔබතුමාන් නීතිඥවරයෙක් විදිහටත් ඇත්තටම දේශපාලඥයෙක් විදිහටත් නායකයෙකු වශයෙන් ඔබතුමන් සමාජය වෙනුවෙන් මේ කරන සේවය ශ්‍රී ලංකන් টොප් ලීඩර්ස් වෙනුවෙන් අපි හැමෝම අගය කරනවා. ඒ වගේම තමයි අපි හුඟක් වෙලාවට ඔබතුමන්ගෙන් දකින ඒ නායකත්වයේ ලක්ෂණ අපි අගය කරනවා. ඒ වගේම අපි ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඔබතුමන්ගේ මේ කාර්යබහුල ජීවිතේ පැයකට ආසන්න කාලයක් අපි වෙනුවෙන් වෙන් කිරීම ගැන ඒ වගේම අපි ඔබතුමන්ට සුබ පතනවා සුබ අනාගතයක් සහ ඉදිරියේදී මන්ත්‍රීවරයෙක් විදිහට පෙරලිකාර හඬක් ඔබතුමා පාර්ලිමේන්තුවේ නගනවා දකින්න අපිට ලැබේවා කියලා ශ්‍රී ලංකන් টොප් ලීඩර්ස් වෙනුවෙන් අපි ඔබතුමන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි වැඩසටහනට සහභාගී වුණාට. ආයුබෝවන් නීතිඥතුමනි. ඔබතුමාට බොහොම ස්තුතියි. සියලුම දෙනාට මේ සම්බන්ධයෙන් අපිට මේ ආරාධනා කරලා මේ මහාචාර්ය සියලු දෙනාට බොහොම ස්තුතියි.